ජ්‍යාමිතියේ මූලික විෂය කොටස් දෙකක් අපි මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙනවා. සරල රේඛා ආශ්‍රිත ප්‍රශ්න. ඒ වගේම ත්‍රිකෝණවල මූලික තොරතුරු, ඒකෙන් ත්‍රිකෝණ අංග සාම්‍ය වාගේ කරුණු. දැන් අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ත්‍රිකෝණයක පාද සහ අභ්‍යන්තර කෝණ සම්බන්ධ සිද්ධාන්ත ඇසුරු කරගෙන කොහොමද විභාග වලට ප්‍රශ්න දීලා තියෙන්නේ කියන එක. දැන් ඇත්තටම කියනවා නම් මේවා බොහොම පොඩි ප්‍රශ්න වෙන්න පුළුවන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ. හැබැයි මේකේ තියෙන මේවා තුළ තියෙන තර්කය, මේකේ තියෙන අදහස තේරුම් ගන්න උත්සාහ කරන්න. එතකොට ඔබට අනිවාර්යයෙන්ම ජ්‍යාමිතිය කියන්නේ ඊටාම ප්‍රියජනක විෂය කොටසක් වෙනවට සැකයක් නැහැ. ඒ වගේම ගණිතය කියන්නේ ඊටාම ප්‍රියජනක විෂයක් බවට පත් වෙයි. අපි ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරලා බලමු කොහොමද මේකේ ගති ස්වභාවය ගැටලු සහගතද, අමාරුද, උත්තර හොයාගන්න පහසුවක් තියෙනවද කොහොමද කියන කාරණේ. ඊළඟ ප්‍රශ්නේ අත්‍තරම එක්තරා විදිහක සුවිශේෂත්වයක් තියෙන ප්‍රශ්නයක්. අපිට දැනගන්න ඕන කිසියම් සිද්ධාන්තයක් තියෙන ප්‍රශ්නයක්. ඒ නිසා බලමු අපි කොහොමද ඒක විසඳන්නේ කියලා. දැන් මේ එක ප්‍රශ්නයක් ගත්තාම මේක විසඳන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ කියවෙන්නේ රූපේ දී ඇති තොරතුරු අනුව x වලාගේ සොයන්න. අපිට මෙන්න මෙහෙම දීලා තියෙනවා ත්‍රිකෝණයක්. මේකේ මේ කෝණේ x කියලා අපිට දීලා තියෙනවා. මේ පාද තුන සමානයි කියලා දක්වලා තියෙනවා. මේ කෝණයේ අංශක 50ක් කියලා දීලා තියෙනවා. එහෙනම් අපෙන් අහන්නේ x වලාගේ ලබා ගන්න කියලා. අපි කොහොමද x වලාගේ ලබා ගන්නේ? අපි දන්නවා ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් සම්මුඛ කෝණ සමානයි. ඒ නිසා මේ කෝණය x නම් මේ කෝණයත් x. මම ලියන්නේ නැතුව මේක මෙහෙම මෙතන ලකුණු කරන්න x කියලා. එතකොට මේ ත්‍රිකෝණය ගත්තාම මේ ත්‍රිකෝණයේ මේ පාද දෙක සමානයි. එහෙනම් සම්මුඛ කෝණ දෙක සමාන වෙන්න ඕනේ. එහෙනම් මේ පාදයේ සම්මුඛ කෝණය මේක, මේ පාදයේ සම්මුඛ කෝණය මේක. එහෙනම් මේක 50 නම් මේ කෝණයත් අංශක 50යි. එතකොට අපි දන්නවා ඕනම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතු අංශක 180යි. එහෙනම් x ධන මේ කෝණය x ධන 50 ධන මේ කෝණයේ අංශක 50 මේ තුනේම එකතුව අංශක 180. එතකොට xx කියන්නේ 2x ධන 50යි 50යි 100 සමාන 180යි. 2x සමාන 180 100 අනිත් පැත්තට ගියාම ඍණ 100ක් බවට පත් වෙනවා. එහෙනම් 2x සමානයි 180න් 100ක් 80යි. x සමානයි 2x දෙක වැඩි කිරීම x. එහෙනම් අනිත් පැත්තට ගියාම බෙදීමක් 80 බෙදීම 2 x සමානයි 40යි. මේ ප්‍රශ්නය සම්බන්ධව මට පොඩි පැහැදිලි කිරීමක් කරන්න තියෙනවා. මොකද මේක විශේෂ ලක්ෂණයක් තියෙන රූප සටහනක්. දැන් මෙතන බලන්න මොකක්ද තියෙන විශේෂ ලක්ෂණය? මෙන්න මේ වගේ තැනකදී මේ ලක්ෂය ගත්තොත් මේ පැත්තට තියෙන දුරයි, මේ පැත්තට තියෙන දුරයි, මේ පැත්තට තියෙන දුරයි සමානයි. මෙහෙම දුරවල් තුන සමාන වෙන්නේ විශේෂ අවස්ථාවකදී. අපි ඉදිරියේ ගණන් හතරකට භාවිතා කරනවා. ඔයගොල්ලන්ට ඒක භාවිතා කරනකොට බොහොම ලේසි පහසුවෙන්ම කරන්න පුළුවන්. ඉදිරියේදී අපි ඉගෙන ගන්නවා වෘත්ත කියලා පාඩමක්. වෘත්තයක් රවුම. අපේ රවුම ගත්තොත් රවුමේ මැද ලක්ෂ්‍ය අපි කේන්ද්‍රය කියලා ගන්නවා. මේ කේන්ද්‍රය නිසා කිසියම් කෝණයක් පරිධිය මත ආපාතනය වෙනවා නම් මෙන්න මේ කෝණය අංශක 90යි. අපි ඉදිරියේදී ඉගෙන ගන්න ප්‍රමේය. මේක අපිට භාවිතා කරන්න පුළුවන්. එතකොට මේ ලක්ෂ්‍ය කේන්ද්‍රය නම් මේක යාකලොත් මේ ලක්ෂ්‍යය මෙන්න මෙතෙන්ට ඔයගොල්ලන්ට දකින්න පුළුවන් මේ කොටස කියන්නේ අරය, මේ කොටස කියන්නේ වෘත්තයේ අරය, මේ කොටස කියන්නේ වෘත්තයේ අරය. එහෙනම් කිසියම් තැනක අපි දැක්කොත් මෙන්න මේ ලක්ෂණය කිසියම් ලක්ෂයකට සමදුරින් පීඩන විදිහට ත්‍රිකෝණයක් හැදෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම අර්ධ වෘත්තයක තියෙන ත්‍රිකෝණයක් වෙනවා. ඒ කියන්නේ එතකොට මෙන්න මේ කෝණය අර්ධ වෘත්තයේ කෝණයක්. ඒ නිසා මේ කෝණය අංශක 90යි. ඒ නිසා ඕනම තැනකදී අපිට මේ වගේ රූපයක් තියෙනවා නම් අපිට කියන්න පුළුවන් කාරණයක් තියෙනවා මේක දන්නවා නම් මේ දීලා තියෙන සටහනට අනුව මෙන්න මෙතන කෝණය අර්ධ වෘත්තයක කෝණයක්. එහෙනම් මේ කෝණය අර්ධ වෘත්තයක කෝණයක් කියන්නේ අර්ධ වෘත්තයක කෝණයක් අංශක 90යි. මේ කෝණය අංශක 90යි.
එතකොට එහෙමනම් අපිට එක සැරේම හදන්න පුළුවන් මේ කෝණයේ අංශක 90යි, මේ කෝණයේ අංශක 50යි, මේ කෝණයේ අංශක x. එතකොට මේක අපිට හදන්න පුළුවන් අර්ධ වෘත්තයක කෝණය. අර්ධ වෘත්තයක දැනට මේ ගැන තේරුම් නැතුවට කමක් නැහැ. අදහසක් විතරක් ගන්න. අර්ධ වෘත්තයක කෝණය සැලකීමෙන් අදහසක් තියාගන්න. එහෙම දන්නෝ නම් ඒක ලේසි. තේරුම් ගන්න අමාරුත් නැහැ. අර්ධ වෘත්තයක කෝණයක් සැලකුවොත් මේක අර්ධ වෘත්තයක කෝණයක්. ඒ අර්ධ වෘත්තයක කෝණයක් කියන්නේ කොහොමද? සමදුරින් තමයි මේ ශීර්ෂ තියෙන්නේ. එහෙනම් අර්ධ වෘත්තයක කෝණය සැලකුවොත් මේ කෝණය අංශක 90යි. මේ කෝණය x, මේ කෝණය 50යි. එතකොට මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ වල එකතුව 180යි. දැන් අර විදිහට උසුළු කරගන්න පුළුවන්. 90යි 50යි කියන්නේ 140යි. x ධන 9.14යි 140 සමානයි 180යි. එhmenan x සමානයි 180 ධන 140 අනිත් පැත්තේ ඍණ 140ක් වෙනවා. එhmenan x සමානයි 180 140 40යි. ඒතර මෙන්න මේ ගැටලුව අපිට මේ විදිහටත් විසඳන්න පුළුවන්. ඔබට මතක තියාගන්න දැනගන්න අවශ්‍ය ප්‍රධාන කාරණේ තමයි කිසියම් තැනකදී මෙන්න මේ ලක්ෂණය දැක්කොත්. ඒ කියන්නේ කිසියම් ලක්ෂයක ඉඳලා සමදුරින් පිහිටන විදිහට ත්‍රිකෝණයක ශීර්ෂ පිහිටනවා නම් අනිවාර්යෙන් මේක අර්ධ වෘත්තයක පිහිටන ත්‍රිකෝණයක් වෙනවා. එතකොට මෙන්න මේ කෙරවල මේක එතකොට විස්කම්භය වෙනවා. ඒකෙන් ආපාතනය මෙන්න මේ කෝණය අංශක 90යි. අපිට ඕනම තැනකදී ඒක කෙලින්ම ආදේශ කරන්න පුළුවන්. අපි ඊළඟ කෙටි ප්‍රශ්නෙට යමු වෙනවා. 2003 අවුරුද්දේ තමයි මේ කෙටි ප්‍රශ්නේ දීලා තියෙන්නේ. ඒකත් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ සම්බන්ධව. මෙහි දැක්වෙන PQR ත්‍රිකෝණයේ PRQ කෝණයේ විශාලත්වය සොයන්න. PQR කියලා ත්‍රිකෝණයක් අපිට දීලා තියෙනවා. PQR P කියන එක අංශක 73යි. P කියන එක අංශක 73යි. Q අංශක 67යි. R කෝණය තමයි අහන්නේ. PRQ. එහෙනම් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතුව අංශක 180යි. අහන්නේ PRQ කෝණය. ධන PQR කෝණය. ධන QPR කෝණය. සමානයි 180යි. PRQ කෝණය අපෙන් අහනවා PQR කෝණය. PQR කෝණය අංශක 67යි. QPR කෝණය. QPR කෝණය අංශක 73යි. මේ දෙක එකතුව 180යි. මේ තුනේම එකතුව. එහෙනම් PRQ කෝණය ධන 67යි 73යි. 7යි 3යි 10යි. 6යි 7යි 13යි 1යි 14යි. 140යි සමානයි 180යි. එහෙනම් PRQ කෝණය සමානයි 180 ධන 140ක් තියෙන අනිත් පැත්තට ගියාම ඍණ 140ක් බවට පත් වෙනවා. එහෙනම් PRQ කෝණය සමානයි 180 140ක් 40යි. 0.0 8න් 4ක් 4යි එකට එකක් කැපෙනවා. එහෙනම් PRQ කෝණය සමානයි අංශක 40යි. ඊළඟ ප්‍රශ්නයත් අත්‍තරම මේ පොඩි පැහැදිලි කිරීමක් දීලා තියෙනවා 2001 අවුරුද්දේ සමද්විපාද ඍජුකෝණික ත්‍රිකෝණයක විශාලම කෝණයගේ අංශක 90කි. මේ සත්‍යතාව හේතු සහිතව තහවුරු කරන්න. සමද්විපාද ඍජුකෝණික ත්‍රිකෝණයක් දීලා තියෙනවා. ඒකේ විශාලම කෝණය අංශක 90ක් කියලා එක තමයි සත්‍යතාව පැහැදිලි කරන්න කියලා කියන්නේ. සමද්විපාද ඍජුකෝණී ත්‍රිකෝණයක්. ඍජුකෝණී ත්‍රිකෝණයක් ගැන කියනවා සමද්විපාද ඍජුකෝණී ත්‍රිකෝණයක විශාලම කෝණයගේ අංශක 90යි. හරි. අපි හිතමු ඍජුකෝණී ත්‍රිකෝණයක් මේ විදිහට පාද දෙකක් සමාන නම් ඒවට අදාළ කෝණත් සමාන වෙන්න මම මේක ලකුණු කරන්නම් x සහ x කියලා. එහෙමනම් අපිට මේ කෝණයකගේ ලබා ගන්න පුළුවන් ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ වල එකතුව අංශක 180යි. ඒ නිසා x ධන මේ කෝණයේ අංශක 90යි. සමානයි 180යි. xx කියන්නේ 2x ධන අංශක 90 සමානයි 180යි.
එමන් 2x සමානයි 180 ධන 90 අනිත් පැත්තට ගියාම ඍණ 90ක් වෙනවා. එහෙනම් 2x සමානයි 180 න් 90ක් 90යි 0.0.0යි 18 9ක් 9යි x සමානයි 90 2x කියන දෙක වැඩි කිරීමේ x අනිත් පැත්තට ගියාම බෙදීමක් වෙනවා x සමානයි 45යි. දැන් මේ අනුව අපිට පේනවා මේ කෝණ දෙක සමාන නම් ඉතිරි කෝණයේ අංශක 90 නම් මේ එක් කෝණයක් ලැබෙන්නේ අංශක 45යි කියලා. එහෙමනම් විශාලම කෝණය මේකත් 45යි මේකත් 45යි මේ කෝණයේ අංශක 90යි. එහෙනම් මේ අනුව අපිට පේනවා ත්‍රිකෝණයේ විශාලම කෝණය අංශක 90 කෝණයේ බව. ඒ කියන්නේ අපිට කියන්න පුළුවන් මේ නිසා එම නිසා ත්‍රිකෝණයේ විශාලම කෝණය අපි මෙහෙම ලියමු. එම නිසා ත්‍රිකෝණයේ විශාලම කෝණය අංශක 90 වේ. කෝණය කියලා ලියන එක වඩා හොඳයි. මම කෙටියෙන් ලිව්වේ ත්‍රිකෝණයේ විශාලම කෝණය අංශක 90යි. මොකද අනික් කෝණයක් ගත්තොත් අංශක 45යි. හොඳයි අපි ඊළඟට සාකච්ඡා කරන ප්‍රශ්නේ 1997 අවුරුද්දේ කෙටි ප්‍රශ්න පත්‍රයේදී ප්‍රශ්නයක්. රූප සරහනක් දීලා තියෙනවා. දීලා අපිට කියනවා දී ඇති රූපයේ දැක්වෙන දත් වලට අනුව x හිත් y හිත් අගේ සොයන්න. අපිට රූප සරහනක් දීලා තියෙනවා. සමාන්තර රේඛා දෙකක්. මේ රේඛාව සහ මේ රේඛාවට සමාන්තරයි කියලා දීලා තියෙනවා. මේ කෝණය y කියලා ලකුණු කරලා තියෙනවා. මේ කෝණය x කියලා ලකුණු කරලා තියෙනවා. මේ කෝණයත් x කියලා ලකුණු කරලා තියෙනවා. මේ කෝණය අංශක 80ක් කියලා ලකුණු කරලා තියෙනවා. අංශක 80යි. අපෙන් අහන්නේ x වලත් y වලත් අගය ලබා ගන්න. අපි කොහොමද x වල y වල අගය ලබා ගන්නේ? මේ දීලා තියෙන තොරතුරු වලට අනුව දීලා තියෙන දත්ත පාවිච්චි කරන්න ඕනේ. ඒ කියන්නේ ත්‍රිකෝණයක කෝණ සමාන්තර රේඛා මේවා තමයි අපිට භාවිත කරන්න සිද්ධ වෙන්නේ. දැන් මෙතන බලන්න අපිට දීලා තියෙනවා x වලගේ හොයන්න සමාන්තර රේඛා දෙකක් දීලා තියෙනවා. එතකොට මේක ඊට අමතරව තියෙනවා මෙතන අංශක 30යි. මේ කෝණේ අංශක 30යි කියලා ලකුණු කරලා තියෙනවා. මේ තොරතුරු තමයි අපිට භාවිත කරන්න සිද්ධ වෙන්නේ. අපි කොහොමද මේ තොරතුරු වලින් x වලගේ ලබා ගන්නේ? දැන් මේ රේඛා දෙක සමාන්තර නම් සමාන්තර රේඛා දෙකක් තීර්යක් රේඛාවකින් කැපීමෙන් සෑදෙන ඒකාන්තර කෝණ සමානයි. මෙන්න මේක නිකන් මේ ඉසෙඩ් අකුර වගේ තියෙන කෝණය. එතකොට මෙන්න මේ කෝණයයි මේ කෝණයයි සමානයි. අපි එතකොට සමාන්තර රේඛා නිසා සැදෙන ඒකාන්තර කෝණ තර කෝණ සමාන නිසා එහෙනම් මේ කෝණයයි මේ කෝණයයි ඒකාන්තර කෝණ මේ රේඛා දෙක සමාන්තරයි මේ තිරියක් රේඛාවෙන් කැපෙනවා. එහෙනම් මේක ඒකාන්තර කෝණ. එහෙනම් x කියන එක සමානයි කියලා කියන්න පුළුවන් අංශක 30යි. මේක පළවෙනි කොටස. ඊළඟට අහනවා y වලාගේ. අපි කොහොමද මේකෙන් y වලාගේ ලබා ගන්නේ? මෙතන y වලාගේ තියෙනවා y අපි සම්බන්ධ කරගමු. මේ රේඛා දෙක සමාන්තරයි. මේ සමාන්තර රේඛා දෙක මේ වගේ තීර්යක් රේඛාවකින් කැපීමෙන් සෑදෙන ඒකාන්තර කෝණ සමානයි. එහෙනම් මේ කෝණය y නම් මේ කෝණයත් y. එහෙනම් y වලාගේ ලබා ගන්න ක්‍රමයක් තියෙනවද? මේ ත්‍රිකෝණය ගත්තොත් මේ කෝණය x කියලා දන්නවා, මේ කෝණය y වලින් දන්නවා, මේ කෝණය 30ක් කියලා දන්නවා. එහෙනම් ත්‍රිකෝණයක කෝණ එකතුව අපි අංශක 180යි කියලා දිගටම කතා කරා. අංශක 180යි. ඒ නිසා මම එක සැරේම ලියනවා කිරි ප්‍රශ්නය නිසා මේ කෝණය x ධන
මේ කෝණය වෙන්නේ 80 ධන y ධන මේ කෝණය වෙන්නේ අංශක 30යි. ඔක සමානයි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතුව අංශක 180යි. එහෙමනම් x වලගේ අපි දන්නවා x වලගේ 30ක් කියලා අපි ඉස්සෙල්ලා පළවෙනි කුස්සියෙන් හොයලා තියෙනවා. 30 ධන 80 ධන ඔන්න අපිට එක සැරේ මේ දෙක සුළු කරගන්නත් පුළුවන්. 80යි 30යි 0යි 3යි 80යි 30යි කියන්නේ 0යි 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 8යි 3යි 11යි 110යි ධන y සමානයි 180යි. එහෙනම් මෙතන 30යි 110යි එකතු වුණොත් 0යි 3යි 1යි 4යි 1යි 140 ධන y සමානයි 180යි. එමුනම් y වලගේ අපි ලැබෙනවා 180යි ධන 140 අනිත් පැත්තට ගියම ඍණ 140ක් වෙනවා. එහෙනම් y සමානයි 180න් 40ක් 40. එහෙනම් y වලගේ අංශක 40යි. මේ විෂය කොටස යටතේ අපි හදන අවසාන කෙටි ප්‍රශ්නය 1994 අවුරුද්දේ මේ ප්‍රශ්නේ දීලා තියෙන්නේ. දී ඇති රූපේ RP සහ SQ රේඛා khණ්ඩ PQ ට ලම්බ වෙයි. x කෝණය සමානයි y කෝණය නම් ඒත් b අතර සම්බන්ධයක් ලියන්න. TPQ ත්‍රිකෝණයේ කවර වර්ගයේ ත්‍රිකෝණයක්ද? අපිට රූපයක් දීලා තියෙනවා. මෙහෙම රේඛා දෙකක්. මේ රේඛා දෙකම ලම්බකයි කියලා අපිට මේ විදිහට දීලා තියෙනවා. මේ කෝණය බෙදලා තියෙනවා. මේ කෝණයත් කොටස් දෙකකට බෙදලා තියෙනවා. ඒතර මේවා නම් කරලා තියෙනවා. මේ කෝණය x, මේ කෝණය a, මේ කෝණය y, මේ කෝණය b, මේ ලක්ෂ දීලා තියෙනවා. p r q s. එහෙමනම් අපිට කියන්නේ a සහ b අතර සම්බන්ධයක්. එහෙමනම් අපි දන්නවා මේ කෝණේ අංශක 90යි කියලා දීලා තිනවා. මේක සරල රේඛාවක්. මේ කෝණේ අංශක 90ක් නිසා මේ කෝණයත් අංශක 90යි. මේ කෝණේ අංශක 90 නිසා මේ කෝණයත් අංශක 90යි. එහෙනම් x ධන a සමානයි අංශක 90යි. මේ ලක්ෂය ගත්තොත් y ධන b සමානයි අංශක 90යි. එහෙනම් x ධන a 90යි y ධන b 90යි. එහෙනම් x ධන a y ධන b සමානයි. එහෙනම් මේ දකුණු පැත්ත සමාන නිසා x ධන a සමානයි y ධන b. එතකොට අපිට දත්තයක් විදිහට දීලා තියෙනවා x සමානයි y කියලා. x සමානයි y කියලා. එහෙනම් අපිට x වෙනුවට y දාන්න පුළුවන් නැත්නම් y වෙනුවට x දාන්න පුළුවන්. අපි x ධන a y කියන එකත් මම x කියලා ගන්නම්. x සමානයි y නේ ධන b. එහෙනම් මේක සුළු කරොත් එහෙම මේ x ට මේ x කැපෙනවා a සමානයි b. එහෙනම් සම්බන්ධතාවක් එනවා a සමානයි b. අපෙන් අහන්නේ a සහ b අතර සම්බන්ධතාවක් ලබා ගන්න. අවසාන කොටස අපෙන් අහන්නේ TPQ ත්‍රිකෝණයේ කවර වර්ගයේ ත්‍රිකෝණයක්ද කියලා. TPQ ත්‍රිකෝණය. මෙතන අපිට පේනවා A සමානයි B කියලා. A සමානයි B පළවෙනි කොටසෙන් ආවා. එහෙමනම් ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන නම් ඒවට සම්මුඛ පාද සමාන වෙනවා. එහෙනම් PT සමානයි QT. PT සමානයි QT. කිසියම් ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඒ ත්‍රිකෝණය මොන වගේ ත්‍රිකෝණයක්ද? සම ද්විපාද ත්‍රිකෝණයක්. එහෙනම් PTQ කියන්නේ PTQ අපෙන් ගන්න TPQ. කමන්නේ අපි ඒ විදිහටම ලියමු. TPQ ත්‍රිකෝණය සම ද්විපාද පාද ත්‍රිකෝණයටි. එහෙනම් අවසාන පිළිතුර වෙන්නේ මේකයි. TPQ මොන වගේ ත්‍රිකෝණයක්ද කියන එක තමයි අපෙන් අහන්නේ. අපි දැන් ත්‍රිකෝණයක පාද සහ අභ්‍යන්තර කෝණ සම්බන්ධව 1994 සිට මේ දක්වා දීලා තියෙන විභාග ප්‍රශ්න කෙටි ප්‍රශ්න අපි සාකච්ඡා කළා. මම හිතනවා කිසියම් ආකාරයක අවබෝධයක් ඔබට තියෙනවා මේ වගේ ප්‍රශ්නයක් આવුත් අපි හදාගන්නේ කොහොමද කියලා. බොහොම සරල කරුණු කීපයක් තමයි මේකේ තියෙන්නේ. බොහොම දැනගන්න තියෙන බොහොම සරල කාරණා කීපයක්. ඒ ටික දැනගත්තාම මේ වගේ ගැටලු විසඳන්න ඔබට හැකියාව ලැබෙනවා. ඊට පස්සේ මේ වගේ පොඩි පොඩි ගැටලු කීපයක් එකතු වෙලා තමයි ලොකු ගැටලුවක් හැදෙන්නේ, රචනා ප්‍රශ්නයක් හැදෙන්නේ.
මේකේ රචනා ප්‍රශ්නේ මොන විදිහද අපි ඒවට අවතීර්ණ වෙන්නේ කොහොමද කියන එක ගැන අදහසකුත් ගන්න එක මේ විශේෂ ශ්‍රේෂ්ඨට අදාළව අපි රචනා ප්‍රශ්නිකුත් මෙතනදීම සාකච්ඡා කරනවා. ඊළඟට අපි කතා කරන්නේ 2003 අවුරුද්දේ විභාග දීලා තියෙන රචනා ප්‍රශ්නයක් මේ කොටසෙන් අපිට රූප සරහනක් දීලා තියෙනවා. ABC කියලා ත්‍රිකෝණයක් දීලා ABC කියලා ත්‍රිකෝණයක් දීලා තියෙනවා. ඊට පස්සේ ඒක D දක්වා දික් කරලා තියෙනවා. ABC ත්‍රිකෝණය D දක්වා දික් කරලා තියෙනවා. D වල ඉඳලා AB ට සමාන්තරව D හරහා රේඛාවක් ඇදලා තියෙනවා. D හරහා රේඛාවක් ඇදලා තියෙනවා. EF ඊළඟ මේ කෝණ ලකුණු කරලා තියෙනවා. මේ පාදයට සමානයි. මේ පාදයේ මේකට සමාන්තරයි. ඊළඟට A සහ D යා කරලා තියෙනවා. A සහ D යා කරලා තියෙනවා. D කෝණයේ අංශක 75යි. D වල පල්ලෙහාට තියෙන D E පැත්තට තියෙන කෝණයේ අංශක 70යි. එහෙමනම් අහනවා ABC ත්‍රිකෝණයේ AB සමානයි AC වේ AB සමානයි AC හරි අපි ඒක ලකුණු කරා. BC පාදයේ D දක්වා දික් කර ඇත. A සහ D ලක්ෂ යා කර තිබේ. A සහ D ලක්ෂ යා කරලා තියෙනවා. BA පාදයට සමාන්තරව D හරහා. BA පාදයට සමාන්තරව D හරහා EF ඇඳ ඇත. EF රේඛාව ඇඳලා තියෙනවා. ADF කෝණයේ අංශක 75යි. ADF කෝණයේ අංශක 75යි. ADE කෝණයේ අංශක 70යි. BDE කෝණය BDE කෝණයේ අංශක 70යි. එනම් මෙම රූපය ඔබේ උත්තර පත්‍රයේ පිටපත් කරගෙන හේතු දක්වමින් ACB කෝණය අගය සොයන්න. පළවෙනි කොටස. ACB කෝණය. ACB කෝණය. මෙන්න මේ කෝණය අගය සොයන්න කියලා කියනවා. අපි කොහොමද මේ කෝණය අගය සොයන්නේ? දැන් මේක අපිට දත්තයක් විදිහට දීලා තියෙනවා මේ පාද දෙක සමානයි කියලා. එහෙනම් මේ පාද දෙක සමාන නම් මේ කෝණ දෙක සමානයි. සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාදවලට සම්මුඛ කෝණ. එහෙනම් මේ කෝණය හොයන්න තියෙන්නේ මේ කෝණය අපිට හොයන්න තියෙන්නේ ACB කෝණය අගය. ACB මේ කෝණය අගය හොයන්න තියෙන්නේ. එතකොට මේ පාද දෙක සමාන නිසා මේ කෝණයට සමානයි. මම නිකමට හිතන්නම් මේක x කියලා. අපි x කියලා දැම්මොත් අපි ලියන්න ඕනේ මේ කෝණය xයි සිතමු කියලා. මේක x නම් මේ පාද දෙක සමාන නිසා මේකත් x. එතකොට බලන්න x වලාගේ හොයාගන්න ක්‍රමයක් තියෙනවද? x වලාගේ හොයාගන්න. මේ රේඛා දෙක සමාන්තරයි කියලා දීලා තියෙනවා. එහෙනම් සමාන්තර රේඛා දෙකක් තීර්යක් රේඛාවකින් කැපුණොත් හැදෙන ඒකාන්තර කෝණ සමානයි. එහෙනම් මේක x නම් මේකත් එකම වෙන්න ඕනේ. x වෙන්න ඕනේ. එහෙමනම් x වලාගේ කීයද අංශක 70යි. එහෙනම් මම කියන්නම් සමද්විපාද නැත්නම් අපි කෙලින්ම කියමු මෙහෙම ACB කෝණය සමානයි x නම් හරි ABC කෝණය වෙන්නේ x. ඊළඟට මේ රේඛා දෙක සමාන්තර නිසා AB සහ FE නැත්නම් BA සහ EF BA සමාන්තරයි EF නිසා අපිට කියන්න පුළුවන් ABC කෝණය සමානයි මේ කෝණය සමානයි මේ කෝණය අංශක 70යි. CDE කෝණය. එහෙනම් ABC කෝණය සමානයි CDE කෝණය කියන්නේ මොකද්ද? CDE කෝණය අංශක 70යි. එහෙනම් අපිට එනවා ABC කෝණය සමානයි අංශක 70යි. එතකොට ABC කෝණය කියන්නේ අංශක 70යි. ABC කෝණය මම x කියලා ගත්තා. x කියන්නේ අංශක 70යි. එහෙමනම් මේක x නම් මේකත් අපි x කියලා තමයි ඉස්සෙල්ලා ගත්තේ. එහෙනම් මේ කෝණය වෙන්නේ අංශක 70යි. අපෙන් අහන ප්‍රශ්නය තමයි ඒක පළවෙනි ප්‍රශ්නේ ACB කෝණය අගය. එම නිසා ACB කෝණය අගය අංශක 70යි. අපි ඊළඟට දෙවෙනි කොටසට යමු වෙනවා. දෙවෙනි කොටස CAD කෝණයේ අගය සොයන්න. අපිට දෙවෙනි කොටස කියන්නේ
CAD කෝණය. මෙන්න මෙතන කෝණය අගය සොයන්න. එහෙනම් මේ කෝණය අගය හොයන්නේ කොහොමද? අපි දැන් මේ කෝණය පළවෙනි කොටසෙන් හෙව්වා. මේකත් 70යි මේකත් 70යි. එහෙනම් මෙතන කෝණය අගය හොයාගන්න පුළුවන්. BAC කෝණය. අපි කොහොමද මේ කෝණය අගය සොයන්නේ? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව 180යි. මම එක සැරේම ලියනවා. එතකොට මේ කෝණය 70යි මේ කෝණය 70යි. එහෙනම් මේ කෝණ දෙක මම අඩු කරනවා. මේක සමාන 180 70 70 කියන්නේ 140ක් අඩු වෙන්න ඕන. එහෙමනම් 40යි. එහෙමනම් අපිට එනවා BAC කෝණයගේ අංශක 40යි. මේ කෝණයේ අංශක 40යි. හැබැයි අපෙන් අහන්නේ ඒ කෝණය නෙමෙයි CAD කෝණය. CAD කෝණය. මෙන්න මේ කෝණය අහන්නේ. එහෙමනම් මේ මුළු කෝණය දන්නවනම් මේක දන්න නිසා මේක හොයාගන්න පුළුවන්. මේ මුළු කෝණය දන්නවා. මේ රේඛා දෙක සමාන්තරයි කියලා අපිට දීලා තියෙනවා. එහෙනම් මේ සමාන්තර රේඛා දෙක මේ තීර්යක රේඛාවෙන් කැපුණොත් හැදෙන ඒකාන්තර කෝණ සමානයි. එහෙනම් සමාන්තර රේඛා මම මේ කෙටියෙන් ලියන්නේ හා ඒකාන්තර කෝණ. එහෙනම් මේ කෝණයේ අංශක 75ක් කියලා දීලා තියෙනවා. එහෙනම් මේ කෝණයත් BAD කෝණයත් අංශක 75යි. දැන් එතකොට බලන්න මේ මුළු කෝණයේ අංශක 75යි. මේ BAC කෝණය අංශක 40යි. එහෙනම් මේ පොඩි කෝණය හොයන්න පුළුවන් CAD කෝණය සමානයි මේ මුළු කෝණය අපිට 75යි කියලා. මම එක සැරේ මේක ආදේශ කරන්නම්. රචනා ප්‍රශ්නයක් නිසා වැඩිපුර ටිකක් තොරතුරු ටිකක් ලියවන හොඳයි. CAD කෝණය කියන්නේ CAD කෝණය. CAD කෝණය කියන්නේ මේ BAD කෝණයෙන් අඩු වෙන්න ඕන BAC කෝණය. එතකොට BAD කෝණය අංශක 75යි කියලා අපිට ලැබුණා. අඩු කිරීම BAC කෝණය අපිට BAC කෝණය අංශක 40ක් කියලා ලැබුණා. එහෙමනම් CAD කෝණය සමානයි 75න් 40ක් 35යි. අවසාන කොටස අවසාන ප්‍රශ්නේ අපෙන් අහන්නේ මොකද්ද? AC සමානයි CD බව පෙන්වන්න. දැන් අතන මේ මුල කොටස් වල ගත්ත තොරතුරු භාවිත වෙන අවසාන කොටස් වලට අපෙන් අහන්නේ AC සමානයි CD බව පෙන්වන්න. දැන් AC සමානයි CD නම් මේ පාත් දෙක සමාන වුණාම මේ කෝණ දෙක සමානයි. එහෙනම් මේක 35යි කියලා අපිට දැන් ලැබුණා. මේ කෝණය අංශක 35යි කියලා පෙන්වන්න පුළුවන් නම් මේ පාත් දෙක සමාන වෙනවා. එහෙනම් බලමු මෙන්න මේ කෝණය මොකක්ද කියන එක. ADB කෝණය ADB කෝණය ධන මොකක්ද සම්බන්ධය? සරල රේඛාවක එකම පැත්තේ පිහිටි කෝණ අංශක 180යි. මේ කෝණය ධන මේ කෝණය මම ලියන්නම් BDE කෝණය ධන මේ කෝණය වෙන්නේ ADF කෝණය. ඒතර මේ කෝණ තුන සරල රේඛාවක එකම පැත්තේ පිහිටි කෝණ 180යි. එහෙනම් දැන් අපි ආදේශ කරමු ADB කෝණය ධන BDE කෝණය BDE කෝණය අංශක 70යි. ධන ADF කෝණය ADF කෝණය අංශක 75යි. සමානයි 180යි. එහෙනම් ADB කෝණය ධන මේක සුළු කරගත්තාම ලේසි 5යි 7 7 14 145යි සමානයි 180යි. එhmenan ADB කෝණය සමානයි 180යි ධන 145 අනිත් පැත්තට ගියාම ඍණ 145ක් වෙනවා. එහෙනම් සුළු කරොත් අපිට ලැබෙනවා ADB කෝණය 10න් 5යි මෙතන තුනේ 7යි 7න් 4ක් 3යි එකෙන් එකක් බිඳුවයි අංශක 35යි ADB. එහෙමනම්
මේ කෝණය අපිට අංශක 35ක් කියලා එනවා. මේ ත්‍රිකෝණය සලකපුවාම මේ කෝණය අංශක 35යි කියලා ඉස්සෙල්ලා ඔප්පු කරා. දැන් අපිට එනවා මේ කෝණයත් අංශක 35යි කියලා. එහෙනම් ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන නම් සම්මුඛ පාද සමාන වෙන්න ඕනේ. එහෙනම් මේ පාදයට මේ කෝණයට සමාන නිසා මේ පාදේ සමාන වෙනවා. ඒ නිසා අපිට කියන්න පුළුවන් මෙන්න මේ කෝණ දෙක සමාන නිසා දැන් AC සමානයි CD කියලා. එම නිසා AC සමානයි CD. සමාන කෝණ වලට සම්මුඛ පාද. එහෙනම් අපිට කියන්න පුළුවන් මේක සමද්විපාද ත්‍රිකෝණයක් කියලා. AC සමානයි CD බව. හරි. අපිට පෙන්වන්න තියෙන්නේ AC සමානයි CD බව. Learn from expert.